සම්පූර්ණයෙන්ම ශරීරයේ රසායනික ක්‍රියාවලිය. දැන් මනුෂ්‍ය ශරීරය මම කියන්නේ ඉලෙක්ට්‍රෝ කෙමිකල් ඕගනිසම් එකක්. විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් තමයි ශරීරයේ තුල සිදුවෙන්නේ. විද්‍යුතිය තියෙනවා, ඉලෙක්ට්‍රිසිටි and chemical. අපි හිතන එක, කතා කරන එක, hina වෙන එක, ගමන් බිමන් යන එක, වැඩ කරන එක සියලු දේ electro chemical. And there is lot of energy. දැන් ඔය අහලා ඇති දහම තුල පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා හතර මහා භූත කොටස් කියලා. මේ මුළු විශ්වයම ගොඩනැගිලා තියෙන මේ සතර මහා භූත කොටස් වලින් කියලා. ශරීරයේ තියෙනෙත් ඒවා. මේ පුටුව, මේසේ, මහ පොළොව, මේ වහලේ සිවිලිම, ලයිට් හැම දෙයක්. දැන් අපි මේ හදවතේ පොඩි පේශී කොටසක් අරගෙන විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම අපිට කාඩියක් මසල් සෙල්ස් දකින්න පුළුවන්. මසල් එකක් අරන් බැලුවොත් එහෙම ඇඩිපු ටිෂු එකක් සෙල්ස්. දැන් මේ සෙල්ස් තව දුරටත් බැලුවොත් එහෙම අපිට හම්බ වෙනවා මොලිකියුල්ස් ලෙවල් එකකින්. තාම කුඩා කොටස් වශයෙන් හම්බ වෙනවා. මේ මොලිකියුල්ස් තව දුරටත් අපි විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම අපි ටිකක් එහාට ගිහිල්ලා බැලුවොත් එහෙම අපිට හම්බ වෙනවා පරමාණු. atoms කියලා જાතිය. පරමාණු තව දුරටත් එහාට ගියොත් එහෙම particles, subatomic particles. තාමත්ම පරමාණු වලටත් එහා ගිය විශේෂය. That is energy. Energy තියෙන. මේ ගොඩනැගිල්ල මේ මොහොතේ දිරනවා. ඔයා වාඩි වෙලා ඉන්න පුටුව යකඩ වුණාට මේ වෙලාවේ දිරනවා. මේ කාපට් එක මේ වෙලාවේ දිරනවා. same as that අපේ ශරීරය මේ වෙලාවේ වියපත් වෙනවා. මේ ගත වෙන තප්පරයක් ආය අපිට හම්බෙන්නේ නැහැ. ඒක දුකයි කියලා කිව්ව භාගතුන් වහන්සේ. කල්පනා කරන්න. මේ පවතිනවා නැති වෙනවා. නැති වෙන තුරු වෙනස් වෙමින් පවතිනවා. ඒක තමයි කියන්නේ. ඉතින් දැන් මේ එනර්ජි එක ගොඩක් එනර්ජි තියෙන බැලුවම මුළු විශ්ව ධාතුව තුලම තියෙන ශක්තිය තියෙන. නම් ශරීරය කියලා කියන්නේ සුවිශාල අතිවිශේෂ ශක්ති පද්ධතීන් සමූහයක්. එතකොට මේ heart එක අපිට ආරක්ෂා කරගන්න වෙනවා. ඔයාලට රතු පාටින්, නිල් පාටින් පේන්නේ කිරීටක දමනි. එතකොට මේ හදවත ගැන මම කිව්වා පරිවහන පද්ධතියේ පොම්පාකාරය, පෙනහළු වලින් වායුන්ගේ සංශ්ලේෂණය, අක්මාවෙන් වාගේ ඉලෙක්ට්‍රෝ කෙමිකල් සින්තසිස් සංශ්ලේෂණය, සියලුම දේවල් අක්මාව හරහා තමයි වෙන්නේ. ඒක අක්මාව මූලස්ථානය. මොනවා ඇඟට දුන්නත් අක්මාවෙන් තමයි ඩිෆෙන්ස් කරන්නේ. ඒතර ඒක හතර මහා නිදාන එකක්. ඉතින් විශේෂයෙන්ම මහතුරුන්ගේ අක්මාවට ලොකු තර්ජනයක් තියෙනවා මේ ඇල්කොහොලික් බෙවරේජස් එක ප්‍රශ්නයක් තියෙනවා. නිසා අක්මාවේ සෛල පරිස්සම් කරගන්න. දැන් මගේ ජිම් එකට ආවා තරුණයෙක් අවුරුදු 26ක විතර පෞද්ගලික සමාගමක ජූනියර් එක්සිකියුටිව් කෙනෙක්. බැලුවාම බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි, තව පාරක් බැලුවා ප්‍රෙෂර් එක වැඩි, ඊළඟ දවසේ බැලුවා ප්‍රෙෂර් එක වැඩි. මං කිව්වා මල්ලි හරියන්නේ නැහැ. වාගේ කොහොමද ලිපිඩ් ප්‍රොෆයිල්, බ්ලඩ් ෂුගර් ප්‍රොෆයිල් අරන් ඉන්න ඕන. අරන් ආවා. බැලුවාම ඒවා වැඩි. ඊට පස්සේ මං කිව්වා ડોක්ටර් කෙනෙක් හම්බෙලා කීක කරගෙන එන්න. ඩයග්නෝස් fatty liver. fatty liver. non alcoholic cirrhosis. අක්මාවේ සෛල තුල මේදේ එක්රැස් වෙලා වැඩි. මේ අද තරුණ තරුණයන්ට තියෙන විශාල ගැටලුවක් fatty liver condition. අවාසනාවකට වගේ ડોක්ටර් පොඩ්ඩක් හොයලා බලන්න බෙහෙත් නැහැ. මම පොතක කිව්වා ආයුර්වේද බෙහෙත් තියෙනවා. වෙන දෙයක් ඕනේ නැහැ. ඕලු කැඳ ටිකක් බිව්වොත් සතියක් දෙකක් වැඩේ කොට දාගන්න පුළුවන්. දැන් මේ වටහිර වෛද්‍ය විද්‍යානුකූලව මගේ පෞද්ගලික මේ තේරුම් ගැනීම මම මේ කියන්නේ වටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරය වෙන්නේ ලෙඩේට, to the illness, to the disease. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සහ physical fitness වල ලෙඩට බෙහෙත දෙන්නේ. ලෙඩේට නෙමෙයි. ලෙඩට බෙහෙත් කරනකොට ලෙඩේ කොහොමද? ඒකයි වැඩි. ඉතින් ඒ නිසා අපි ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් කරන්නේ මේ
අපි වෙනුවෙන් අපි කියලා බෝඩ් ගහගෙනනේ අපි වැඩේ කරේ. වැඩේ සාර්ථක වුණා. ඒ නිසා මේකත් අපි වෙනුවෙන් අපි. ඒ නිසා දැන් මේකේ තියෙන ප්‍රබල කාරණයක්. ඒවා සමහරට දැකලත් ඇති දැකලා නැතුවත් ඇති. කිරීටක දමනි පද්ධතිය. coronary arteries. කිරීටක හෘද රෝග. දැන් හෘද රෝග විශේෂඥයෝ ශ්‍රී ලංකාවේ මිය යනවා වැඩි වශයෙන් හෘද රෝග වලින්. පුදුම වැඩක් නේ. දැන් ලෝක ප්‍රකට හෘද රෝග විශේෂඥ උතුමන්ලා මිය යනවා හෘද රෝග වලින්. පැති දෙකක් තියෙනවා. ඔයා පොයින්ට් එක අල්ලගන්න. කාඩියොලොජිස්ට් නිතර කතා කරන්නේ අධ්‍යයනය කරන්නේ වැඩ කරන්නේ හැම දෙයක්ම කරන්නේ heart diseases, coronary artery diseases, bypass. Then what will happen? That is what you associate most, that you attract. A point agal. There is a phenomenon called the law of attraction. What you feel, what you are. What you think, what you are. So what cardiologists must do, concentrate on the fitness of the heart, not the disease. Clear? That is why they die of a heart attack. Right? ඔයා ඩයබටික් ගැන නිතර කතා කරනවා නම් බය වෙන්න බෑ. ඔයා ඩයබටික් patient කෙනෙක් වෙනවා ඉතාලම ළඟ. That is what you attract. Right? ඒ නිසා මේක හරි භයානකයි. ඒ නිසා කිරීටක හෘද රෝග වැළඳුනොත් ඔයාට වියදම් වෙන මුදල ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. වෛද්‍ය විශේෂඥයෝ නිර්දේශ කරන පෙත්තක ගාන ෆාමසියෙන් කවුන්ටරෙන් අතට දෙන කැෂියර් දෙන බිලේ වටිනාකම සැලරි එක මදි. බයිපාස් සර්ජරි එකට දේපොළ උපස් කරලා බැංකු ගිණුම් හූරලා අරගෙන මදි වෙලා ජනාධිපති ආරමුදලක් ලියලා කල්ලි ඉල්ලගෙන කැලක් හයික ගන්න. පොඩි කැලක් අපලා අතින් මෙතන. නරකද බය වාගයක් එක්සර්සයිස් ටිකක් කරොත් ළමයින්ගේ උසස් අධ්‍යාපනයේට ඒ සල්ලි ටික ඉතුරු. ඔයාට කරදරේකුත් නැහැ. සමහරුන්ගේ පළලන්නේ මෙතන ඉඳන් මෙතෙන්. right? කිරීටක තමයි. මේ චූටි කෙස් තහප්පගේ තියෙන එක අබෑටයකින් භාගයක් විතර තරම් චූටි ෆැට් කැල්ලක් ගිහිල්ලා ලේ කැටියක් ගිහිල්ලා හිරවුනොත් වැඩේ අමාරු වෙනවා. මම අහලා තියෙන්නේ heart attack එකක් හැදුනහම අලියෙක් ඇවිල්ලා පපුව උඩ නගිනවා වගේ. එච්චරට සනීපයි කියලා. අලියෙක් ඇවිල්ලා පපුව උඩ නැත්තම් heart attack. ඒක දෙවෙනි වෙන්නේ මවකගේ දරු ප්‍රසූතියට පමණයි කියලා මම අහලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ඔයාගේ ශ්වසන පද්ධතියේ පෙනහළු තියෙනවා. පෙනහළු වම දකුණ දෙපැත්ත තියෙනවා. පෙනහළු වල ඇතුළට ගියාම ඇල්වියොලයි ගර්ත කියලා જાතියක් හම්බ වෙනවා. මේ කුඩා බැලුන් වගේ තියෙන ගර්ත තුල තමයි ඔයාගේ වායුන්ගේ හුවමාරුව සිද්ධ වෙන්නේ. ඔයා ආශ්වාස කරන ඔක්සිජන් ටික අරගෙන කාබන් ඩයොක්සයිඩ් ටික පිටතට දෙන්න. ශරීරය ඔක්සිජනේට් කරන්නේ ඔයාගේ ශරීරයේ සෛල වලට අවශ්‍ය ඔක්සිජන්. මෙයා කොච්චර කාර්යක්ෂමද කිව්වොත් හැම වෙලාවෙම අතිරික්ත ඔක්සිජන් ප්‍රමාණය ශරීරය තුල තියෙනවා බ්ලඩ් එකේ රුධිරයේ සැරිසරන අතිරික්ත ඔක්සිජන් ප්‍රමාණය. ඉතින් දැන් කවුරු හරි ස්මෝකින් කරනවා නම් මේ ගර්තවල බිත්ති අර ලා කොළ පාටට කහ පාටට දකුණු පැත්තේ තියෙන පින්තූරේ ඒ බිත්ති වල තියෙන ශ්ලේෂ්ම පටල වල මේ තාර නිකොටින් මේ තියෙන විස රසායනික ද්‍රව්‍ය බැඳෙනවා. බැඳුනහම ඔයාගේ එයාර් ෆිල්ටර් එක කාබන් වලින් බ්ලොක් වෙනවා. එතකොට ඔයාගේ එන්ජින් එක හරියට වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට ඔයා ගෑරේජ් එකට ගිහිල්ලා මේ මල්ලි ජපන් එක දෙන්න චයිනා මැලේසියන් එපා ජපන් එයාර් ෆිල්ටරේ දාන්න. මාතෘ ඒක ටික 2000ක් විතර දාන්න ප්‍රශ්නයක් නෑ මල්ලි ජපන් එක දාන්න. ඒකල ඔයා එළියට ගිහිල්ලා ෆිල්ටරේ දාලා දෙන්නකන් සිගරට් එකක්. Understand the concept? Right. එතකොට මේ ගෑස් එක්ස්චේන්ජ් එක වෙන්නේ නැහැ. හරියට. ඒතර ගෑස් එක්ස්චේන්ජ් එක වුණ නැති වුනහම ඔයාට ශරීර වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය උතරම් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයාට වැඩිපුර වැඩ කරන්න බෑ. දැන් ෆ්‍රන්ට් ලයින් එකෙන් කෑ ගන්නවා ඇමෝ නැහැ. ඉතින් කොහෙද සතුටට වෙන්නේ?
වේගෙන් යන්න ඕන. යවෙන්නේ නැහැ, ය아가න්න බෑ. I think පම්ප් කරන්නේ නැහැ ඔක්සිජන් එනර්ජි නැහැ මසල් සෙල්ස් වලට. කරගන්න බෑ වැඩි. ලෝකේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ආයතනවල සහ ශ්‍රමික ප්‍රජාවේ නැති වෙන්න හේතුව මේ ෆිසිකල් ෆිට්නස් නැති නිසා. එතකොට ලෝකයේ ප්‍රබල සමාගම් Google, Yahoo, ඔය Microsoft මේ වගේ Apple වගේ ප්‍රබල සමාගම් වල health and fitness facilities ඒගොල්ලන්ගේ මේ පැත්ත පුදුම තැනක තියලා තියෙනවා. Stress management පැත්ත ඒ හැම දෙයක්ම ඇයි to get the maximum out of you. ඒ නිසා දැන් physically අපිව දන්නේම නැතුව මේ සෛල වලින් මොළයට සංනිවේදනය කරනවා. අපේ මධ්‍ය ස්නායු පද්ධතියට සංනිවේදනය කරනවා. උදාහරණයක් විදිහට මහත අය කම්මැලි කමට බරයි. ඒ කම්මැලි කරන්නේ මේ මේද සෛල වලින් මොළයට දෙන පණිවිඩ. නෙගටිව්. හයියෙන් ඇවිදින්න එපා. තව ටිකක් කමු. වාඩි වෙලා ඉන්න. රෙස්ට් එකක් ගමු. ඒක තමයි යෝජනා කරන්නේ. කවුද? ඔයා නෙමෙයි. ෆැට් සෙල්ස්. ෆැට් සෙල්ස්. එතකොට ෆැට් වැඩි වෙන්න කම්මැලි. එතකොට දැන් අර අපි ඔය අපේ මෙම්බර්ස් වලට අපේ ජිම් එකේ එහෙම අපි කියන්නේ මේ මහත්යෝ ඔයා එන්නකො හැමදාම හරි මුකුත් ඕනේ නැහැ. ඔයා කිට් එක අරන් එන්න. ඊට ටික අපි බලන්න. ඒ සති දෙකක් යනකොට ආය අපි කෝල් කරන්න ඕනේ නැහැ. ඉස්සර කියන්නේ එන්න කියලා. සමහරව ඇවිල්ලා කෙලින්ම කියනවා. එන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අර ඔයාලා ඉතින් අර ෆ්‍රෙන්ඩ්ලි මෙහෙම ඉන්නේ හින්දා ඉතින් එනවා. එන්න හිතෙන්න හරි කම්මැලි. සති දෙක තුනකින් ආයෙ කියන්නේ නැහැ කතාව. දැන් අන්න පුරුදු වෙනවා. කමියුනිකේෂන්. ඒ නිසා කම්මැලි. ගොඩක් කයට අර පළවෙනි වතුර බාල්දිය නාන්න නෑම. ඒක තමයි සිද්ධ. පළවෙනි වතුර බාල්දිය කොහොම හරි නෑවොත් ඊටු ටික නාන්න පුළුවන්. ඒ නිසා මේ ෆැට් සෙල් හරි ඩේන්ජර්. ඉතින් ඒ නිසා මේ ගර්ථ ආරක්ෂා කරගන්න ඕන. ඔයාගේ පෙනහළු පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන. Then your blood vessels. තමේවා දකින්නේ ධමනියක සහ ශිරාවක හරස්කඩ. දැන් මේක නිකම්ම නිකම් පෑන් පටයක් වගේ නෙමෙයි තියෙන්නේ. ස්තර කීපයක් තියෙනවා. Tunica adventitia, tunica media, tunica intima, endothelium, lumen. මේ ලුණු සිවි වගේ තියෙන මේ ලේනහරේ ඇතුලේ ස්තර ඇතුලේ කැල්සියම් ඩිපොසිට් වෙනවා. ෆැට් කොලෙස්ටරෝල් ඩිපොසිට් වෙනවා. ලේනහරවල ඝනත්වය වැඩි වෙනවා එතකොට. ලේනහර ඇදෙන සුළු බව අඩු වෙනවා. Elasticity of the blood vessels decreases. As a result, your blood pressure increases. එහෙම නේ ડોක්ටර් වෙන්නේ. එහෙම නෙමෙයි. blood pressure එක වැඩි. අර එන්ඩෝතීලියම් එක තුවාල වෙනවා. ඔයාගේ අපද්‍රව්‍ය පරිවහණය වෙනවා වැඩි. එතකොට එන්ඩෝතීලියම් එක තුවාල වෙනවා. ඉතින් දැන් ඔය ලේනහරවල කොලෙස්ටරෝල් තැන්පත් වීම, බිත්ති ඝනකම් වීම මේවා වුණාම blood pressure වැඩි වෙනකොට ඔයාගේ අර සතර මහා නිදාන ඇතුළු අනිකුත් ඇහැ, කන, නාසය, දිව මේ තියෙන පටක මේවට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. පෝෂක පදාර්ථ ලැබෙන්නේ නැහැ. ඒ වගේ ක්‍රියාකාරීත්වය ගිලිහිලා යනවා, අඩු වෙනවා. එතකොට ඔයාගේ performance level එක අඩු වෙනවා. That is what happens to the sexual performance, sexual impotency. You can't have enjoyable sex because your blood vessels are thick and they are filled with cholesterol sometimes. Does not deliver adequate amount of oxygen to the tissues. So if somebody is having high cholesterol profile and liver functions are very bad, kidney functions are very bad, definitely sexual impotence. So you will have sexless life. I don't want that kind of a life. Right? Sex is something that gives lot of pleasure, long life, lot of benefits. There is no limit for sex. බුදු භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මිනිස්සු උපතින්ම ගේන දේවල්. To grab power. බලය රැස් කරගන්න, ධනය රැස් කරගන්න සෙක්ස් කරන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ සබාදාමේ කාරණා. නමුත් අපේ අධ්‍යාපන පද්ධතිය තුල මේ න්‍යායාත්මක කරුණු කිහිපයක් සහ anatomical structures introduce කරනවා. ඊට පස්සේ adult crowd එකට මේ පිළිබඳව lack of sex education. If you are going to do a session with education session on seminar on sex
and sexuality, fitness and wellness is a major component of gestation. It's very important, right? So you will go for a sexless life, no sex life, useless, right? So then abdominal area, ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ බඩ වැඩිනේ, මහත වැඩිනේ, කලිසම් ඉරයිනේ, සපත්තු දාන්න බෑනේ, මේස් දෙක දාන්න බෑනේ. දැන් කාර් එකේ සීට් එකේ වාඩි වෙන්න බෑ. දැන් මම දවසක් දැක්කා නුගේගොඩ එක මහත්තයෙක් මං හිතන්නේ මේ මෝටර රථයේ අඩු ගානේ කෝටි 2.5ක්වත් වෙනවා ඒ කාර් එක. ජිප් එක. ඉතින් මහත්තයාගේ බඩ ඇතුළට ස්ටීරියන් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම බැලුවා මහත්තයා වාහනේ බයින විදිහ. අපරාධ අයියෝ සල්ලි අර කාර් එක. ඒ කාර් කම්පැනි අයිතිකාර මහත්තයා ගන්නවා නම් ඒ මහත්තයාට විකුණන්නේ නැහැ කාර් එක. හොඳ නැහැ ඒ කාර් එක. ස්ටීරියන් එක බහලා බඩ ඇතුළට. ඉතින් මේ මොකද මෙහෙම වෙලා තියෙන්නේ? දැන් අපේ මේ මානව විවච්ඡේදයේ ගොඩ නැගිලා තියෙන බලන්න දැන් අර ඉහළ සිට පහළට තියෙනවා මේ ලීනියා ඇලබ කියලා ඒ ට්‍රැක් එක. tendinous inscriptions. එතකොට ඒ ඩිසයින් වෙලා තියෙන්නේ ඇදෙන්න. ආහාර වැඩිපුර ගන්නකොට ඇදිලා ආමාශයේ ජීර්ණ පද්ධතියට වැඩි ඉඩ කඩක් දෙන්න. කාන්තාවන්ගේ පිරිමින්ගේ ඇනටොමි එකේ වෙනසක් නැහැ. ඇනටොමි එකසේ කාන්තාවන්ගේ අර නෙවල් කැවිටි එකේ පල්ලෙහා ත්‍රිකෝණාකාර ප්‍රදේශයේ වැඩිපුර ඇදෙනවා ප්‍රෙග්නන්සි එකකදී. ඒ තියෙන ට්‍රැක්ස් වලින් කනෙක්ටිව් ටිෂුස් වලින් ඈත් වෙනවා. ඈත් වෙලා ගර්භණී භාවය සඳහා අවශ්‍ය ඉඩ හදනවා. එතකොට පිරිමි මහත්තුරුන්ට ගර්භණී භාවයක් නැති වුණාට එවැනි උදරයක් ලැබෙන්නේ අර පේශී ශක්තිමත් වෙන්න ව්‍යායාම කරන්නේ. එතකොට ඕකට කියන නම අර කොල්ලෝ 6 pack කියන 6 packs බොඩි බිල්ඩර්ස්ලා එහෙම ෆිට්නස් කරන කට්ටිය 6 pack කියලා කියනවා. 6 pack හදා ගන්නවා. ඉතින් මේ මසල් එක රෙක්ටස් ඇබ්ඩොමිනිස් මසල් එක. දැන් ඔක සිංහලෙන් කියන්නේ වෙන්නේ උදර ඍජුක පේශිය. උදර ඍජුක පේශිය තමයි ඒකේ නම. ඇයි ඒ? උදරය ඍජුව තබා ගන්නා පේශිය. සිංහල වචන බොහොමකට හොඳ අර්ථ දෙනවා. දැන් බලන්න බල්ලා. නිකම් බල්ලා. පුදුම අර්ථයක් තියෙන වචනයක්. ස්වාමියා වෙනුවෙන් බලනුවේ බල්ලාය. බලන්නකො උදේ ඉඳලා රාය වෙනකම් පැය 24ම ඩියුටි ඕනේ. බලාගෙන ඉන්නේ. කවුරු හරි අඳුරන්නේ නැත අපුරු. ස්වාමියා වෙනුවෙන් බලනවා තත්තු ඉන්නේ කොහෙද ඉවකට. එතෙන් එක්කන් යනවා දැන්. බලනුවේ බල්ලාය. ඒ වගේ උදර ඍජුක පේශිය. උදර ඍජුක පේශිය තියෙන උදර ඍජුව තියන්න. එතකොට ඒක ශක්තිමත් නොවුනහම අර tendinous inscriptions වලින් ඇදෙනවා. ඒක පැත්තකින්. දැන් අපි කලින් පින්තූර වල දැක්කා ඒ ඇදෙන එකට අමතරව යටින් වදින fat pad එක. ඉතින් මේක ඉස්සරහට එනවා. අපහසුයි. ලෙඩ රෝග කාරකයි. ලෙඩ රෝග කාරකයි. ඒ නිසා abdominal exercises ටිකක් කරන්න ඕන. අමාරු නෑ ලේසි. පුරුදු වුණාම පුටුවේ ඉඳගෙන ඉන්න ගම සෝෆා එකේ ඉඳගෙන ඉන්න ගම කරතයි. හිටගෙන ඉන්න ගම කරතයි. දැන් වාට වෙන්නේ නැතුනට මගේ abdominal muscle එක contract වෙලා තියෙන්නේ. නාගලේසි එකේ පොඩක් ස්ට්‍රෙන්තනින් කරාම මසල් එක ඊට පස්සේ වාඩි වෙලා ඉන්න පුළුවන් ඒක හදාගන්න. අමාරු නෑ. ඉතින් අර මුලින් ටිකක් වැඩිපුර මහන්සි වෙනවා. ඊළඟදී දැන් මසල් ස්ට්‍රක්චර් එක ගත්තොත් එහෙම එක්ස්ටර්නල් ඔබ්ලික් මේ අල්ලලා බලන්න පුළුවන් එළියේ පැත්තේ තියෙනවා එක්ස්ටර්නල් ඔබ්ලික් මසල් එක. ඊට යටින් ලේයර් එකක් තියෙනවා ඉන්ටර්නල් ඔබ්ලික්. මේ වගේ මසල් ෆයිබර්ස් කියන්නේ පැත්ත මාරු වෙලා ක්‍රොස් විදිහට තියෙන්නේ. ඒකට යටින් තියෙනවා ට්‍රාන්ස්වර්සල් ඇබ්ඩොමිනිස් කියලා තව මසල් එකක්. මම නම් ඒ වගේ සිංහල නම් දන්නේ නැහැ අහන්නත් එපා. ඉතින් මේ මසල් ස්ට්‍රක්චර්ස් තුනම ශක්තිමත් වෙනවා. දැන් අලුත් මොඩර්න් ෆිට්නස් සෙන්ටර්ස් වල මේවට ගොඩාක් ලේසි උපකරණ තියෙනවා. දැන් මම ඔයාලගේ ජිම් එකේ උදේ ජුඩි වර්කවුට් එකක් කරා. ඔෆිසර්ස් එකේ. ඉතින් එතන තියෙනවා කින් ප්‍රෝ කියලා එකක් තියෙනවා. ඉන්ක්ලයින් සිට් අප් බෙන්ච් එකක් තියෙනවා. ස්විස් බෝල් තියෙනවා. abdominal max දාලා තියෙනවා. එතකොට තවත් අර total body workout machine එකකුත් තිබුණා. ගොඩක් තියෙන abdominal exercises කරන්න machines. නා තෝදේ මොකද? මෙතන වෙන කාලේ. එතකොට මේ ස්ට්‍රක්චර් එක දැන් ඔයාට දැන් පින්තූර ඔළුවේ තියෙනවනේ මේ ස්ට්‍රක්චර් එකට උඩින් කහ පාටම ඇඩිපෝස් ටිෂු එක තියෙනවා. ඒක අඩු වෙන්නත් ඕන. right? මේ මසල්ස් ස්ට්‍රෙන්තනින් කරන්න. right? ඒ නිසා මේවා ස්ට්‍රෙන්තන් නැතුණාම දැන් කාන්තාවන්ට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද එයාලා ප්‍රෙග්නන්සි එකෙන් චයිල්ඩ් බර්ත් එකෙන් පස්සේ මේ ඇදෙන ටිෂුස් 100% නැවත රිකවර් වෙන්නේ නැහැ ව්‍යායාම කරේ නැත්තම්. ඒතකොට ලංකාවේ කාන්තාවන්ට විශේෂ ප්‍රශ්න තියෙනවා. පුදුම ප්‍රශ්න. දැන් මේ 21 වන සියවසේ ඒවා නැවත රිවයිස් කරලා බලන්න වෙනවා.
දැන් බලන්න සාරිය ඔසරිය විශේෂයෙන් ඔසරිය අපේ ශ්‍රී ලාංකික කාන්තාවගේ පෞරුෂත්වය හොඳට පෙන්වන මොකද ලස්සන ඇඳුමක්. ඔසරිය ඇඳහම ටිකක් ආරමු කෙනෙක් ටිකක් මහත කෙනෙක් ලස්සනයි. හැඩයි ඔසරිය. ඒතකොට කෙට්ටු කෙනෙක් ඔසරිය ඇඳහම ඒක හරියන්නේ නැහැ. මම දැකලා තියෙනවා ඔය ටුවරිස්ට්ලා ඇවිල්ලා මෙහෙ ෆොටෝ එහෙම ගන්න ඔසරිය මතලා හරිය කැතයි. ටුවරිස්ට් ෆොරිනර්ස්ලා. එතකොට දැන් මහනුවර ප්‍රදේශයේ උඩරට කට්ටිය එහෙම ඉතින් මහතට ඉන්න දැන් මේ ප්‍රශ්නේ ප්‍රබලව බලපාලා තියෙනවා මේ සමහර වෘත්ති ඉන්නේ ටීචර්ස්ලා සාරි ඔසරිය අඳිනවා. එතකොට ඒගොල්ලන්ගේ පෙනුම හොඳයි මහතට හිටියා. කෙට්ටු වෙන්න කැමති නැහැ මට කෙලින්ම කියනවා සාරිය අඳහම කිසි පෙනුමක් නැහැ සංජීව කියනවා. දැන් ඒක හරියන්නේ නැහැ. දැන් සාරිය ඔසරිය ඇඳලා පේමන්ට් එකේ වේගෙන් යනවා. දැන් අපි ප්‍රොමෝට් කරන්නේ වේගෙන් ඇවිදින්න. වේගෙන් ඇවිදින්න අර තියෙනවා වොච් එකක් ශාන්ත අහල පාල ඉන්නවනම් මට අර ගෝලිය වොච් එක පොඩ්ඩක් ගියොත් මේ එතකොට මේ ඩිවයිසස් තියෙනවා දැන් ඔයාව ඇවිදින එක ප්‍රොමෝට් කරන්න තියෙන දේවල්. රයිට් ගල්වන්දාය ආයතයි වෙන්නේ. වඩක් ගන්න පුළුවන් මම යෝජනා කරනවා ගන්න කියලා. ඉතින් දැන් මේ ඔසරිය ඇඳලා වේගෙන් ඇවිදගෙන ගියොත් ඒ මිනිස්සු බලන මොකද අර මොනකට කරදරයක්ද ගන්න. ඒ අපේ සංස්කෘතියේ ප්‍රශ්නයක්. දැන් සාය ඇඳලා ජීන්ස් ඇඳලා වේගෙන් ගියොත් ඒක එච්චර ගානක් නෑ. ඉතින් එහෙනම් ජීන්ස් අඳින්න. සාරිය ඔසරියට වැඩිය ඔයාගේ ෆිට්නස් එක හෙල්ත් එක ලයිෆ් එක ඉම්පෝටන්ට්. ඒකයි මම කියන්නේ දැන්. නේද? දැන් මේ ටීචර්ස් වලට තියෙනවා මේ ලොකු ප්‍රශ්නයක්. ඒක චෙක් වෙන්න කැමති නෑ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මේ තව දුරටත් අර මම කිව්ව මසල්ස් තියෙන විදිය විශ්ලේෂණය කරලා තියෙන internal obliques, external obliques, transverse abdominis, abdominal muscles මේවා ශක්තිමත් කරන්න වැඩ පිළිවෙලක් දාගන්න ඕනේ. So therefore exercise is a polypill. කෝකට තයිලේ කියලා සිංහල වචනයක් තියෙනවා. Polypill. Exercise is polypill. දියවැඩියද? exercise කර. heart case ද? exercise කර. ඇඟට මන නැහැ වගේද? exercise කර. කෙට්ටුද? exercise කර. මහතයිද? exercise කර. ගානට දෙන්නේ කවන්න ඈත් කර. polypill. බඩේ අමාරුද? exercise කර. ඇයි circulation එක ඉක්මනනවා? අර අපතේ ඉක්මනට එළියට දාන්න. බඩේ අමාරුද? ඔළුව එකක් කොහොමද? ට්‍රේනින් කරා. අතපය රිදෙනවද? නිකන් අමාරුයි වගේද? එක්සර්සයිස් ටිකක් කරලා වෝම් අප් කරා. ඔයා ඕන එකක් කියන්න මං කියන්නේ එක්සර්සයිස්. ඒ නිසා ඒක පොලිපිල්. කෝකටත් තෛල බෙහෙත් පෙත්ත. ඕන එකකට ඔයා මේ පෙත්ත තමයි ගන්න.